ජනාධිපතිවරයාට අද ජනාධිපතිවරයා වගකිය යුතු මර්මස්ථාන මම හිතන්නේ මේ රටේ අමාත්‍යාංශවල ප්‍රධාන මර්මස්ථාන ඔක්කොම අයිති වෙලා තියෙන ජනාධිපතිවරයාට සහ ජනාධිපතිවරයාගේ පවුලේ උදවියට. අනිත් අයට තියෙන්නේ දීලා තියෙන කට්ට සුප්පු කර කර ඉන්න. කට්ට සුප්පු කර කර ඉන්න විතරයි අනිකුත් මැති ඇමතිවරුන්ට තියෙන්නේ. ජනාධිපතිවරයා සහ පවුලේ උදවිය ඒ ආයතන සියල්ලක්ම අත්පත් කරගෙන ඉන්නවා. ඊටත් එහයින් ගියාම ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය මුල් කරගනිමින් අතිවිශාල ප්‍රමාණයක් අමාත්‍යාංශවල තියෙන ආයතන අත්පත් කරගෙන තියෙන ඔය ප්‍රමිති ආයතනය රේගුව වගේ ආයතන ඇතුළත්ව. ඒතර මේවායේ අද අක්‍රමිකතාවයන් බහුලව වෙලා තියෙනවා නම් ඒ වෙලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ තිබෙන ආයතන. ඒ ආයතන මාධ්‍ය හෙළි කරන විදියට ප්‍රමිති ආයතනයට බලපෑම් කරලා තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය මේ වසවිස පොහොර ටික එළියට දාන්න කියලා මෙට්‍රික් ටොන් 18000. එතකොට මේක තමයි අපිට අත් වෙලා තියෙන ඉරණම. ඒ නිසා මෙන්න මේ තත්වයක් අපිට උදා වුණේ මේක නිකන් පාස්කු ප්‍රහාරය. අපි මනුෂ්‍ය ඝාතනයට එරෙහිව මේ රටේ පුරවැසියාට එරෙහිව එල්ල කරපු මනුෂ්‍ය ඝාතනයක්, අශීලාචාර අශිෂ්ට ප්‍රහාරයක්. ඔව් ඒක ඇත්ත. අපිට අවශ්‍යයි. එයාට යුක්තිය අපි දැක්කා අර ගම්පහ පැත්තේ ඉන්න කඳබඩ මහත ඇමතිවරයා කියනවා ඉඳගෙන අපිට මේ මැරිච්ච අයට දැන් මේක යුක්ති ඉටු කරන්න බෑ. මැරිච්ච අයට යුක්ති ඉටු කරන්න බෑ. අපිට මේ වගේ දෙයක් නොවෙන්න ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන්. ඒ මිනිහා කියන විදියට මේ වගේ දෙයක් ආයි නොවෙන්න නම් ඒගොල්ලන්ගේ ආණ්ඩුව සදාකල්හිම බලේ ඉන්න ඕනේ. ඒ කියන්නේ රාජපක්ෂවරු සදාකල්හිම බලයට හිටියොත් බෝම්බ පිපිරෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවකත් ඒගොල්ලෝ විපක්ෂයට ගියොත් බෝම්බ පිපිරෙයි ඈ. නොකිය කියන්නේ එහෙම. ඒ නිසා අපිට අවශ්‍ය කරනවා කවුද මේකේ මහා මොල කරුවා හොයාගෙන යාම කියලා කියන්නේ. අපිට අවශ්‍ය කරන්නේ මේක සැලසුම් කරන්නේ කොහොමද? ඇයි මේක සැලසුම් වෙන්නේ? මොකද්ද මේකට වෙච්ච බලපෑම? මොකද්ද මේකට ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධය? කොහොමද මේකට ජාත්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධය? කවුද මේකට සම්බන්ධ? දැන් පියතුමා කිව්වා වගේ ඒ වගේම අපි දැක්ක අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේදීත් කියනවා මේ වාර්තාවෙත් සඳහන් වෙලා තියෙනවා මේ ප්‍රහාරය මේක හුදෙක් ශනිකව ඇති වුණු ප්‍රහාරයක් නෙමෙයි. මේක සැලසුම් සහගත. එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් මුල් කරගනිමින් සිදු වුණු ප්‍රහාරයක්ද කියන සැකය 11 දෙනෙක් කතා කරලා තියෙනවා. ඒ සාක්ෂි දීපු 11 දෙනා සාමාන්‍ය අය නෙමෙයි. අපි දේශපාලනඥයෝ පැත්තකට දාමු. අගරදගුරුතුමා හැම ප්‍රකාශ කරලා තියෙනවා එමණි සැකයක් තියෙනවායි කියලා. ඒ වගේම බුද්ධ්‍යංශ ප්‍රධානීන් ප්‍රකාශ කරලා තියෙනවා. ආරක්ෂක අංශවල අය ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට එවැනි සැකයක් ඇවිල්ලා තියෙනවා නම් හුදෙක් මේක පුද්ගලයෙක්ගේ පිටින් දාලා මේක ගැලවෙන්න බෑ. මොකද මේ ප්‍රහාරය වුණත් එක්කම අපි දැක්ක මේ ප්‍රහාරය වෙලා මාසයක් දෙකක් යනකොට ඇමරිකාවේ හිටපු තානාධිපතිවරයා රොබර්ට් ඔ බ්ලේක් ලංකාවට එනවා පාත්ෆයින්ඩර් සංවිධානයේ අර මොරගොඩ මහත්තයාගේ පාත්ෆයින්ඩර් සංවිධානයෙන් ගෙන්නනවා රොබර්ට් ඔ බ්ලේක් ඇවිල්ලා කියනවා ලංකාවේ ආරක්ෂාව බිඳ වැටුනේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඒ තිබිච්ච ඒ හැකියාව ඒ ආරක්ෂක ලේකම්වරයාගේ සැලැස්ම ක්‍රියාත්මක නොවුණු හින්දා ලංකාවේ ආරක්ෂාව හොඳටම තහවුරු වෙලා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ යටතේ කියලා. එතකොට එවැනි දේශපාලන සංවේදී ප්‍රකාශනයක් කරනවා රොබර්ට් ඔ බ්ලේක් කියලා කියන්නේ ඒ වෙන විට දකුණු ආසියාතික කලාපේ බාර නිලධාරියා. ඔහු ඇවිල්ලා වෙනි ප්‍රකාශනයක් කරනවා. ඒ නිසා අපිට අවශ්‍යයි මේ පිළිබඳව සොයා බලන්න මෙවැනි පරිසරයක් කොහොමද ඇති වුනේ? රොබර්ට් ඔ බ්ලේක්ට කොහොමද මෙවැනි සහතිකයක් දෙන්න පුළුවන් වුනේ? මොකක්ද ඒක සහතිකයක් දෙන්න තිබිච්ච පදනම? මොකක්ද ඇති වෙලා තිබුණු ගිවිසුම්? සෝෆා එක්වා ගිවිසුම් ඇති වෙලා තිබුණාද? එහෙනම් ඒ ගිවිසුම් වලින් මොනවද එකඟතාවය නැති වෙලා තිබුණේ ඇමරිකාවත් එක්ක? ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මෙහිදී මේකට සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර සහ විදේශීය සම්බන්ධතාවයන් මොනවාදෝ කියන කාරණාව පිළිබඳව සොයා බලන්න. අපි දැක්කා ඊයේ පොලිසිය බාර ඇමතිතුමාද කොහෙද කියනවා මේක සම්බන්ධයෙන් දැන් විවිධ කතා යනකොට කියනවා 2015ට කලින් හිටපු ආණ්ඩුව ඒ 2015ට කලින් හිටපු ආණ්ඩුවේ ඒ ආරක්ෂක ගිනුම් වලින් එහෙම නැත්නම් රහස් ගිනුම් වලින් මේ අයට බුද්ධ්‍යංශයට පවරා ගැනීමෙන් මේ අයට මුදල් දුන්නයි කියලා කාට හරි
තොරතුරු තියෙනවා නම් එයාට පුළුවන් කියලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. මං හිතන්නේ එහෙමනම් ඉතින් අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් තමයි පළවෙනි පැමිණිල්ල ගන්න වෙන්නේ. දැන් සුනිල් සහෝදරයාත් කිව්වා ගැටපේ පන්සලට ගිහිල්ලා ජනාධිපතිතුමා ඒක අපිත් දැක්කා. එතුමා කියන ඔව් අපි විවිධ අයව ඇතුල් කරගෙන මේ බුද්ධ්‍යංශ විදියට පඩි කෙව්වා. ඔහොම නෙමෙයි දෙරණ නාලිකාවට ගිහිල්ලා. දැන් මං කියන්නේ දෙරණ නාලිකාවට ගිහලා ඕන ආකයිව්ස් වලින් බැලුවොත් එහෙම දෙරණ නාලිකාවට ගිහිල්ලා එදා සාමාන්‍ය පුරවැසියෙක් විදියට අද වර්තමාන ජනාධිපතිවරයාට යම්කිසි විදියකට කේන්තියක් ඒ ප්‍රශ්නේ අහුවාම ඒ නිවේදිකාව ආයිත් කතා කරන්නෙත් නැතුව යනවා. ගොළු වෙලා යනවා. නිවේදිකාව අහනවා මේ වගේ චෝදනාවක් ඔබතුමාට තියෙනවා. එතකොට වර්තමාන ජනාධිපතිවරයාට කේන්ති කියලා කියනවා. ඔය වගේ නොගැලපෙන ප්‍රශ්න මෙතනට අහලා මේ සාකච්ඡාව යට කරන්න එපයි කියලා. එහෙම කියලා පස්සේ කියනවා ඌ යම්කිසි විදියකට විවිධ අයට මේ මුදල් ලබා දීලා තියෙනවායි කියලා. එතකොට අපි දැක්කයින් පස්සේ පාර්ලිමේන්තුවේදීත් මේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතාවේදී බොහොම පැහැදිලිවම තහවුරු කරනවා මේ පහුගිය කාලේ 2015ට කලින් 2009න් පස්සේ මේ අයට විවිධාකාරයෙන් ඒ ආරක්ෂක ගිණුම් වලින් මුදල් ලබා දුන්නු බවට වාර්තා වෙනවා කියලා. මාධ්‍යවල පළ වුණා. කෙහෙලිය රඹුක්වැල්ල එයත් එකපාරක් ප්‍රකාශ කළා. මේක සාමාන්‍ය සරත් පීරසේකර මහත්තයාට මේක නොදැනගත්තට මං හිතන්නේ අපි කියන්නේ මේ වගේ අර ලදරු කතා නොකිය ඉන්න ඕනේ. හිතනවා ඇති ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයෝ කියලා. ලංකාවේ මිනිස්සු මෙච්චරම මෝඩයෝ කියලා හිතනවා ඇති. 69 ලක්ෂය ලක්ෂ 4-5ක් ඉන්න පුළුවන්. දැන් 69 ලක්ෂය පිළිගන්නෙත් නෑ ඕක. මං හිතන්නේ ක්‍රිස්තියානි කතෝලික ජනතාව කොහොමවත් පිළිගන්නේ නෑ. දැන් මේ වගේ නිකන් පහළ පන්තියේ ලදරු කතා කියන එක. දැන් මේ නිසා තමයි මේ ප්‍රශ්නේ බරපතල තැන් කීපයක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මම හිතන්නේ පියතුමා පැහැදිලිවම කතා කළා මතු කළා කාරණා කීපයක්. අපි දැක්ක අනුර කුමාර දිසානායකගේ සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී ඔහු මතු කරන කාරණය ප්‍රධාන කාරණා 5ක් පිළිබඳව ඔහු කොහොම පැහැදිලිව මතු කරනවා මේ හිස්තැන් පුරවන්න අවශ්‍යයි කියලා. එයා පටන් ගන්නේ නෞෆා මෞලවීගේ කතාවෙන්. නෞෆා මෞලවී දවස් 3ක් යනකොට අත්අඩංගුවට ගන්නවා. මේ ප්‍රහාරය එල්ල කළා දවස් 3ක් යනකොට. දැන් අද කියනවා නෞෆා මෞලවී තමයි මේකේ මහමුලකාරය කියලා. ඉතින් සරත් පොන්සේකලා දන්නේ මේ සරත් වීරසේකර මහත්තයා දන්නේ නෞෆා මෞලවී අල්ලලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ. පහුගිය ආණ්ඩුවට දොස් කිව්වා මේක අල්ලන්න බෑ මුකුත් කළේ නැහැ කියලා. දැන් කියනවා නෞෆා මෞලවී තමයි මහමුලකාරය. මහමුලකාරය දවස් 3කට පස්සේ අහු වෙනවා. නෞෆා මෞලවී මහමුලකාරයා නම් ඇයි නෞෆා මෞලවීව කොමිෂන් සභාව ඉදිරියට ගෙනල්ලා නෞෆා මෞලවීව ප්‍රශ්න කරන්නේ. මේක තමයි අනුර කුමාර දිසානායක අහන පළවෙනි ප්‍රශ්නය. ඇයි ඔහුව ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඇයි ඔහුගෙන් අහන්නේ නැත්තේ? මේකට තියෙන සම්බන්ධය මොකද්ද? මේ ප්‍රහාරය අලගිය තැන් වැලගිය තැන් මුල් මේවා හොයාගෙන යන ගමනට නෞෆා මෞලවීව ඇයි ගන්නෙ නැත්තේ? ඒ පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාවේ ඇයි නැත්තේ ඔහුත් එක්ක කරපු සාකච්ඡාව ඔහුගේ ප්‍රශ්න අහන එකක් ගැන. දෙවෙනි කාරණයක් අපි දැක්කා අනුර කුමාර සහෝදරයා කියනවා දෙවෙනි කාරණය තමයි මේ ප්‍රහාරයේ මේ සහරාන්ගේ ප්‍රහාරයක් එල්ල කරපු පළවෙනි අවස්ථාවම නෙවෙයි මේ අගෝස්තු ප්‍රහාරය මේ පාස්කු ප්‍රහාරය. හැබැයි 2018 දින 52 කාලේ වවුනියාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. ඒ ඝාතනය වුණාට පස්සේ එකපාරටම ඒ ඝාතනය වුණාට පස්සේ ඝාතකයන් හොයාගෙන යද්දි එකපාරටම අංජනම් ඔන්න වගේ නමක් තියෙන දෙමළ LTT එකත් සමග සම්බන්ධයක් තියෙන LTT එකේ පුනරුත්ථාපනය කරපු පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නවයි කියනවා. මේ අනුර කුමාර දිසානායකගේ කතාවේ අත්අඩංගුවට අරගත්තට පස්සේ ටික දවසක් යනකොට ජැකට් එකක් හම්බ වෙනවයි කියනවා. ජැකට් එක හම්බුනාම ඒ ජැකට් එකට සුනකයා ගිහිල්ලා ඊට පස්සේ සුනකයා යන්නේ අර අත්අඩංගුවට ගත්ත පුද්ගලයා ළඟට කියනවා. ඒ නිසා දැන් මේ අවසානයේදී මේ ප්‍රහාරය එල්ල කළේ මෙන්න මේ LTT එකේ පුනරුත්ථාපනය වුණු පුද්ගලයායි කියන මතය අන්තිමේදී ගෙන ගිහිල්ලා මේක යම් කිසි විදියකට නොමග යවුවාද කියන ප්‍රශ්නේ අනුර කුමාර දිසානායක අහනවා. ඊට පස්සේ ඔහු කියන දෙයක් තමයි දැන් මෙහෙම ගිහිල්ලා දැන් ඊයේ පෙරේදා පහුගිය සතිය දෙකකට කලින් මෞබිම පුවත්පතේ තියෙනවාලු මේ ප්‍රහාරය ගැන
මේ ප්‍රහාරය සිදු වෙච්ච කාලයේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සාමාන්‍ය පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතකොට දින 52 ආණ්ඩුව තියෙන්නේ මේක විමර්ශනය කරන රවි සෙනවිරත්නද කොයිද කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කරලා කියනවායි කියලා මම නම් හිතන්නේ නෑ මේක LTT ප්‍රහාරයක් කියලා. මම අනුර කුමාර දිසානායක මහත්තයායි කතාව පාර්ලිමේන්තුවේදී කරන්නේ. එතකොට අනුර කුමාර දිසානායක අහන්නේ ඇයි දැන් එදා මේ වගේ දෙයක් දැන් මේ ප්‍රකාශනය ඇයි රවි සෙනවිරත්න සාක්ෂි ලබා දෙද්දි රවි සෙනවිරත්න මේ ගැන ඇයි මේ වාර්තාවට නැත්නම් මේ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ කිව්වේ නැත්තේ? ඇයි මේ මෙච්චර කල් ගත වෙලා මෙවැනි වාර්තාවක් ගැන කතා කරන්නේ? මෙවැනි දුරකථන ඇමතුමක් ගැන කතා කරන්නේ? ඇයි මේක තව තවත් මේක තව තවත් වියවුලට මේක තව තවත් යම් කිසි ආකාරයකට මේක තව තවත් බරපතල විදියට වෙනස් කරන්න මේ ප්‍රශ්නය අහනවා අනුර කුමාර දිසානායක. ඒ වගේ ඔහු තවත් ප්‍රශ්න කීපයක් අහනවා. එයින් එක් කාරණයක් තමයි මං හිතන්නේ පියතුමා කිව්වා වගේ දින ගණන් පිළිබඳව මාර්තු 9 මාර්තු 20 මාර්තු 21 මේ පිළිබඳව තොරතුරු ලැබිලා තියෙද්දි මොකක්ද උනේ? ඇයි එහෙම නොකළ කියන ප්‍රශ්නය? අප්‍රේල් 9 අප්‍රේල් 20 අප්‍රේල් 21 ඒ වගේම IS එක මේක බාරගත්තේ බොහොම පරක්කු වෙලා. අරුණ කුමාර දිසානායක මේ ප්‍රශ්නෙත් අහනවා. IS එක මේක බාරගන්නේ බොහොම පරක්කු වෙලා. හැබැයි මේක බොහොම පාරක්කු වෙලා බාරගන්නකොට සහරාන් කියන කෙනෙක් දැන් අත්අඩංගුවට අරගෙන දෙවනි සහරාන්. අර කිව්ව සහරාන් මරිච්ච සහරාන් නෙමෙයි තව සහරාන් කෙනෙක් අත්අඩංගුවේ ඉන්නවා. මේ සහරාන්ගේ ප්‍රකාශ වලට අනුව IS එකට මේක බාරගන්න කියලා කතා කළේ කොහොමද? IS එක අන්තිමේදී මේකට අර දියුරුමක් දෙන්න කිව්වා අපිට ඒන්ට බාර ගන්න නම් දියුරුමක් ඕනේ කිව්වලු. ඒ දියුරුම දුන්නට පස්සෙලු ISS එක බාරගත්තේ. එතකොට ISS එක සම්බන්ධ කළේ යම්කිසි දුරකථන ඇමතුමකින්. අන්නේ දුරකථන ID එක. අන්නේ ඒ ID එක හොයාගෙන ඇයි ඒ ඔස්සේ ගිහිලා මේ සම්බන්ධය හොයන්න බැරි? අනුර කුමාර දිසානායක මේ ප්‍රශ්නය අහනවා. ඒ නිසා මං හිතන්නේ ප්‍රශ්න තියෙනවා, හිඩැස් තියෙනවා. ඒවා මේ විමර්ශන කොමිෂන් සභා වාර්තාව තුළ අධ්‍යයනය කළාද ඇතුළත් වුණාද මේවයි සාකච්ඡා නොකරන්නේ කියන බරපතල ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි සහෝදර සහෝදරියනි මේ ප්‍රශ්නය හුදෙක් ක්‍රිස්තියානි කතෝලික සහෝදරවරුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක පුරවැසියන්ගේ ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නය බරපතල විදියට බලපාලා තියෙනවා අද රටේ සමාජ ආර්ථික දේහයට. මොකද මේ ප්‍රශ්නය, මේ සිදුවීම, මේ පරිවර්තනය මේක තමයි ප්‍රධාන වශයෙන්ම එක්තරා විදිහකට ප්‍රධාන සන්ධිස්ථානයක් උනේ රට අද මුහුණ දීලා තියෙන බරපතල තත්ත්වයන් වලට. ඒ නිසා අපිට සිදු වෙනවා මේ මොහොතේදී මේක සොයාගෙන යන්න. නවත ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් ගැන කතා කරන්න නම් අපිට අවශ්‍ය කරනවා අපේ අතීත ලෝකය අපිට අහිමි කිරීම සම්බන්ධයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය අහිමි කිරීම සම්බන්ධයෙන් මේ කතිකාව, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව පරාජයට පත් වෙමින් කොහොමද මතුවෙන්නේ මේ අත්නෝමතික ස්වරූපේ පාලනයක්? අද සියලුම දේ ඒකට වැහිලා යනවා. මේ අද සියලුම දේ ඒකට වැහිලා යනවා. අද වන විට දැන් අද වාර්තාවක් වෙනවා අර මුතුරාජ වෙලට ආසන්නයේ තිබෙන බෝපිටිය කියන ප්‍රදේශයේ අක්කර 150ක් එලි කරන්න යනවලු ආසියාවේ ලොකුම මේ අර වොන්ඩර්ලෑන්ඩ් එක මොකද්ද මේ ඩිස්නිලෑන්ඩ් එක ආසියාවේ ලොකුම ඩිස්නිලෑන්ඩ් එක හදන්න යනවලු බෝපිටිය අක්කර 150ක් එලි කරලා ඒකට ඩොලර් මිලියන 400ක් යනවලු. මේක මුතුරාජ වෙලට අයිති භූමියක්. බෝපිටිය මේ භූමිය අක්කර 150ක් අයිති කරගෙන මේ විදිහට බොහොම අත්නෝමතික ස්වරූපයකින් කවුරුත් දන්නේ නැහැ. මේවා වුණාට පස්සේ තමයි දන්නේ. මේවා සාකච්ඡා කරන්න බෑ. මේවා සාකච්ඡා කරුවොත් මතු කෙරුවොත් ඒ අය හඹා යන යුගයක් බවට පත් වෙමින් තිබෙනවා. අපි භාග්‍ය අබේරත්නගෙන් දැක්කේ ඒක ලෝකෙම වෙමින් තිබෙන දෙයක්. ලංකාවට පමණක් විශේෂ නැහැ. අද ලෝකයේ ගත්තම ඉන්දියාවේ ගත්තම අර දීෂා රවි වැනි තරුණියන් දවස් ගණන් හිරේ තියාගෙන අර ග්‍රේටා තම්බර්ග් එක්ක එකතු වෙලා ටූල් කිට් එකක් හදලා එහි කම්කරු සටන් එහි ගොවීන්ගේ සටනට එකතුණයි කියලා අයව අත්අඩංගුවට ගන්නවා. මේක තමයි සර්වාධිපති ස්වරූපේ පාලනයක තත්වය. මේක තමයි අපිට ඉහළින් ඉඳගෙන දැන් ජාතිය කියලා කියන්නේ අපේ ජනතාවට අයිති දෙයක් නෙමෙයි. ජාතියේ ඉන්නේ ඒ ජාතිය කියන කාරණේ ඉන්නේ ජනතාවට උඩින්.
ජනතාව ඉන්නේ ඒ ජනතාවට උඩින් ඉන්නේ පාලකයාට සහ ඒ ප්‍රභු පවුල ඒ ප්‍රභු පන්තියට අවශ්‍ය කරන විදියට ඔවුන්ගේ රුචි අරුචිකම් මත හැසිරෙන එක තමයි අද මේ රටේ සමාජයට ජනතාවට සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මෙවැනි ගැටලුවක් හමුවේ මෙවැනි අභියෝගයක් හමුවේ අපි මෙවැනි තත්වයකට පත් වුණේ කොහොමද කියන කාරණය බරපතල ලෙස සාකච්ඡා කරන්න ඕනේ. ඒකට ප්‍රධානම හැරවුම් ලක්ෂයක් තමයි පාස්කු ප්‍රහාරය. එනිසා පාස්කු ප්‍රහාරය මේ රටේ ඓතිහාසික මොහොතක්. පාස්කු ප්‍රහාරය මේ රටේ දේශපාලන විපර්යාසයක් වුණා. හුදෙක් දේශපාලන විපර්යාසයක් බල වෙනස් වීමක් පමණක් නෙමෙයි. මේකෙන් බරපතල විදියට රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේහය බරපතල විදියට පරිවර්තනයකට ලක් වුණා. ඒ නිසා ඒ පිළිබඳව අපිට ප්‍රධාන වගකීමක් තිබෙනවා. නැවත වතාවක් එවැනි ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන විදියට යටපත් වෙන විදියට මෙවැනි දේශපාලන පරිවර්තනයන් සිදු වෙනවාද නැද්ද යන්න කාරණේ පිළිබඳ සොයා බලමින් මැදිහත් වෙන්න. ඒ නිසා අවසාන වශයෙන් මේ සොයා යාම ඊටම අමාරු සොයා යාමක් වෙයි. මම හිතන්නේ මේක ඊටම ලෙහෙසි වැඩක් නෙමෙයි. මේක තමයි අපිට තිබෙන දේශපාලන කාර්යභාරය. පුරවැසි කාර්යභාරය. මේ සොයා යාම ඊටම අභියෝගයක් වෙන්න පුළුවන්. නිසා මේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ බොහොම බරපතල විදිහේ සාමූහිකත්වයකින්. ඒ බරපතල සාමූහිකත්වයකින් ඒ අභියෝගයට මුහුණ දෙමු. ඒ හුදෙක් ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ වගකීමක් විතරක් නෙමෙයි. ඒක මේ රටේ ජනතාවගේ වගකීමක්. මේ රටේ පුරවැසියාගේ වගකීමක්. පුරවැසියාගේ ජීවිතය අපිට වටින්නේ. පුරවැසි ජීවිතය අපිට වටිනවා. පුරවැසි ජීවිතය වටිනවත් සමගම පුරවැසි ජීවිතය රඳා පවතින ප්‍රජාතන්ත්‍රවාදය නිදහස යුක්තිය සාධාරණත්වය රැක ගැනීමේ සටනද මේ හා සමගාමීව අපිට රැක ගැනීම ඉදිරියට ගෙන යාම වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුතියි. ජය වේවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.